දැන් ජාතික වේදිකාව ඔස්සේ අද ආමන්ත්‍රණය කරන්නට බලාපොරොත්තු වන ප්‍රධාන කුලකයන් දෙකක් තිබෙනවා. මුලින්ම ඔබ මම සියලු දෙනා අයිති වන්නා වූ මහ ජනතාව කියන කුලකය. ඊට පස්සේ නායක කාරකාදීන්ට ආමන්ත්‍රණය කරන්නට පල්ලිගුරු මහත්මයා ඔබටයි මටයි වඩා ඓතිහාසික වගකීමක් තිබෙන ඉතිහාසයේ පුරා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පැවරිලා තියෙන නිසා උන්වහන්සේ ඒ කටයුත්ත සඳහා අපි ඇරයුම් කරනවා. දැන් අපි අද දෙරණ 24 පැය නාලිකාව ඔස්සේ වගේම ටීවී දෙරණ ඔස්සේ වගේම මුහුණු පොත ඔස්සේ මාධ්‍යයන් කිහිපයක් ඔස්සේ මේ සාකච්ඡාව ජනගත කරමින් සිටිනවා. ඉතින් මෙහි ප්‍රතිචාර දක්වන්නට මේ සාකච්ඡාවට එක්කාසු විය යුතු අදහස් ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්නට ඒ මාධ්‍ය භාවිතා කරන්නට කියලාත් අපි ඔබට ආරාධනා කර සිටිනවා මේ මොහොතේදීම. දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි නිරීක්ෂණය කරනවා මේ COVID-19 ව්‍යාප්තියත් එක්ක අපි අලුත් ඇවතුම් පැවතුම් ප්‍රමාණයක් හුරු පුරුදු වෙමින් සිටිනවා. අපි සමහර විට බලෙන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට ලැබුණු අවවාද අනුශාසනා නිසා වන්නට පුළුවන්. අපිට ලබා දීපු නිර්දේශ නිසා වන්නට පුළුවන්. මහ ජනතාව මේ ඇවතුම් පැවතුම් ස්වරූපයක් අත්දැකීමින් ඉන්නවා, හුරු පුරුදු වෙමින් ඉන්නවා, පුරුදු පුහුණු කරමින් සිටිනවා. දැන් මේ ජාතික වේදිකාව ගොඩනගන්නටත් ඉස්සෙල්ලා දැන් අපි මෙතනට ඇවිල්ලා හිතන දේවල් කියනවා නෙවෙයි. අපි අපේ ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කරා. අපි පෙරහුරුවක් පැවැත්තුවා. බොහෝ කරුණු කාරණා යා යුතු ඉසව් පිළිබඳව කතා කරා. මේ හුරු පුරුදු පිළිබඳවත් ඔබ වහන්සේ අවධානය යොමු කරා. විශේෂයෙන්ම ලංකාවේ අත්දැකීම්, සයුරින් එතර අත්දැකීම්, මේ හුරු පුරුදු ගැන මොනවාද ඔබ වහන්සේ දේශනා කරන්නේ? ඇත්තටම දැන් ජන සමාජයක් විදියට ගත්තොත් ලංකාවේ මිනිස්සු අර ඇඳිරි නීති තත්ත්වය ඇති කරපු නිසා අපිට හුරු වචනෙන එක ඇඳිරි නීතිය කියන එක පිත්‍රස්තවාදී සමයන්හි වෙනත් කැරලි කෝලහල සමයන්හි අපේ භාෂාවට එකතු වුණා ඇඳිරි නීතිය කියන වචනේ. ඒකත් එක්ක ලංකාවේ ජනතාව ශ්‍රී ලාංකිකයෝ මම විශ්වාස කරනවා දක්වපු දායකත්වය මේ රටේ රෝග ව්‍යාප්තිය අවම කරගන්න අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා. විනය බිඳ වැටිච්ච තැන්, ඇඳිරි නීතිය කඩ කරපු තැන්, කියන දේ අහන්නේ නැති තැන්, මේවා ගොඩක් දකින්න පුළුවන් නැතුව නෙමෙයි. නමුත් මනුස්ස සමාජයේ ඇත්තම ස්වභාවයන් මොනවද කියලා අපි ගොඩක් දන්න නිසා සැලකිය යුතු මට්ටමට ශ්‍රී ලාංකීය ජන සමාජයට ප්‍රශංසා කරන්න පුළුවන් ඔවුන් මේ මාස දෙක ගත කරපු ආකාරය. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මිනිස්සු ගත්තොත් අඛණ්ඩව ග්‍රහස්තව ඔවුන්ට ඉන්න උනා. ඔවුන්ගේ දරා ගැනීම, ඔවුන්ගේ කැප කරපු කැපකිරීමට මම හිතන්නේ අපි ප්‍රශංසා කළ යුතුයි. නාගරිකයෝ කියලා හැඳින්වුවා. අත්ත වශයෙන්ම ඒ කියන්නේ ඔවුන් විශාල කැපවීමක් කරා. මොකද ගොවිතැන් කරන්න කියලා මේ උදැල්ලක් කරේ තියන් කොහේ හරි රවුමක් ගහලා එන්නත් බෑ. ඒ ගමක නම් එහෙම හරි පුළුවන් නේ. කුඹුරට යනවා කියලා පොලිසියෙන් අහුනොත් කියන කුඹුරක් ඇහැට දැකලා නැති වුණා. ජීවිතේට උදැල්ලක් අල්ලලා නැති වුණත් එහෙම හරි කියලා යන්න පුළුවන්. නමුත් මේ නාගරික ජන සමාජයේ මිනිස්සු සමහර වෙලාවට පර්චස් දෙක තුනක ඉඩමේ ගේ හදපු තැන එක්කෝ මහල් නිවාසක හිර වෙලා ලොකු කැපවීමක් කරා. ඒ කැපවීමට අපි ගරු කළ යුතුයි. එක. දෙක ඒ අතරේ අපිට ටිකක් විතර අපේ පැරණි සම්ප්‍රදායේ තිබුණු නමුත් පසුව අපි මොනවා හෝ හේතු මත අතෑරගත්තු සමහර හොඳ යහපත් චර්යාවන් ටිකක් ආයෙත් අපේ සමාජය තුළ මතු වුණා. විශේෂයෙන්ම මේ දුරස්ථකරණය. දැන් බලන්න අපේ ඇත්තටම ගත්තොත් අපේ සංස්කෘතියට මේ මෑතකදීනේ ආවේ ඔය මලගෙවල් වලට ගියාම මේ ස්ත්‍රීන් පුරුෂයෝ ස්ත්‍රී පුරුෂයෝ මේ බදා වැළඳගෙන ශෝකය ප්‍රකාශ කරන අලුත් එක ආවේ මේ මං හිතන්නේ අවුරුදු 10ක් 12ක් නේ. ඉහළම නාගරික සමාජය පොඩ්ඩක් තිබුණා. හැබැයි ඒක ටිකක් අර පහළ මධ්‍යම පන්තිය දක්වාම ඒ ගතිය ගියා.
හැබැයි අපි මලගෙදරදී එහෙම හැසිරීමක් තිබුණේ නැහැ. අපේ තිබුණේ හොඳ දුරක් තියාගෙන ආයුබෝවන් කියලා පිළිගන්න එක. ඒක ඇතුලේ මේ බොහොම හොඳට අර විස බීජ ගොඩේ ඉන්න කෙනාගෙන් මිනිහා ගේ ඇතුලේ තියාගෙන ඉන්න මනුස්සයා කියන විස බීජ ගොඩක ඉන්න මනුස්සයෙක්නේ. ඒ මනුස්සයා බදා ගන්න ගතියක් අපේ තිබුණ නැහැනේ අපේ සංස්කෘතිය. ඒ මනුස්සයත් කලේ මදක් නැමිලා ආයුබෝවන් කිව්වා. එන මනුස්සයත් කලේ මදක් නැමිලා ආයුබෝවන් කිව්වා. මම හිතන්නේ ඒක අර දැන් බටහිර සංස්කෘතියේදී තිබිච්ච එකක් අපේ මෑත කාලීනව ලංකාවේ මේ නාගරික සමාජෙන් ග්‍රාමීය සමාජයටත් ටික ටික ව්‍යාප්ත වෙන්න ගත්තා. දැන් ඔන්න ආයෙත් සැරයක් ආයුබෝවන් එකට යන්න වෙලා තියෙනවා. දැන් ඒ හදාගත්තු එක මම යෝජනා කරනවා ආයෙත් මලගෙවල් අස්සේ අහම හැසිරෙන්න යන්නේ නැතුව දුර තියාගන්න. හරි වටිනවා. ඒක ඉදිරියට තව අවුරුදු කීයක් කොරෝනා එක්ක ඉන්න වෙයිද දන්නේ අපිට. අපිට තව අවුරුදු කීයක් ඉන්න වෙයිද දන්නේ නැහැ. කන් ඔළුවේ ගණන් හදාගන්න එපා 80 දිනේට ඉවරයි 80 මාසෙට ඉවරයි ආයෙ නන්නේ. මේක මේ වැක්සින් එකක් හැදිලා ආවත් අපි කියමුකෝ. එහෙම හැදිලා ආවත් ඒක අපිට ඔරොත්තු දීලා ප්‍රතිශක්තිය හැදිලා මේක කැරකිලා එනකොට කොච්චර කලක් යයිද කියලා කවුරුත් දන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගන්න ඕන මේකත් එක්ක ජීවත් වෙන හැටි. මේකත් එක්ක රස්සාව කරන හැටි. මේකත් එක්ක ඉගෙන ගන්න හැටි. මේකත් එක්ක අපේ ආගම දහම අදහන හැටි. අපේ සාමාන්‍ය ජන ජීවිතයේ මේ වගේ වසංගත එක්ක ගෙනියන්න අවශ්‍ය විශේෂ පුහුණු ටිකක් අපිට දැන් දොස්තර මහත්තුරු කියලා දීලා තියෙනවා. හොඳට අත් දෙක සෝදන්න. අත වශයෙන්ම මේ කොරෝනා නිසා ලංකාවේ මිනිස්සු ඉගෙනගත්තු හොඳ එකක් තමයි තප්පර 20ක්වත් අත් දෙක හොඳට අතුල්ලලා හොදන්න ඕනි කියලා. මේවා මේ තිබිච්ච නෙවෙයි. ඒක තමයි සංක මහත්තයා ඇත්ත කතාව. මිනිස්සු මේ අත් හොදනවා කියලා ටැප් එකට අල්ලලා අත අල්ලලා ගියපු මිනිස්සු ඉන්නේ. දැන් තමයි මේක වීඩියෝ කරලා අත හොදන හැටි හොඳට පෙන්නලා අතුල්ලන හැටි පෙන්නලා දැන් ඔන්න දන්නවා මාස දෙකකට පස්සේ හරියට අත් දෙක හොදගන්නේ කොහොමද කියලා. ගොඩාක් අය කියන්න ඕනේ නැහැ මමත් දැනගෙන හිටියේ නැහැ කියලා. ගෞරවය රැක ගන්න නොකිය හිටියට කමක් නැහැ. නමුත් මේක ඉගෙන ගන්න. මේක දැන් දිගටම පවත්වගෙන යන්න. ඊළඟට මේ මුඛ ආවරණයක් පළඳින එක Tamanට අසනීප තත්වයක් තියෙනවා. දැන් මට මතකයි මේ සාමාන්‍යයෙන් මුඛ ආවරණයක් පැළඳගෙන ගියොත් එහෙම යම්කිසි තැනකට එයා එතෙන් ඒ ආපු සමාජයට කරපු අවමානයක් විදියට සලකපු කොටසකුත් ලංකාවේ හිටියා. ඒ කියන්නේ එහෙම විස බීජ තියෙන තැනකට අනිත් අය නිකන් ඇවිල්ලා ඉඳිද්දි මුඛ ආවරණයක් දාගෙන කවුරු හරි ආවොත් එයා නිකන් ඇවිල්ලා කරන්නේ අර සමාජයට අවමන් කිරිල්ලක් ලෙස. පිළිගත්තු මට්ටමක් අපේ රටේ තිබුණා. මට උදාහරණ කියන්න පුළුවන්. උදාහරණ කියන්නේ මම. එතකොට ඒක දේශපාලනික වෙන්නේ. එනිසා මම උදාහරණ කියන්නේ. නමුත් මම මෙහිදී යෝජනා කරනවා ඔබට සම්ප්‍රතිශ්‍යාව ඔබට කිමුහුන් යනවනම් ඔබ මෙතනින් එහාට වග වෙන්න ඕනි මුඛ ආවරණයක් පැළඳගෙන යන්න. දැන් ආයේ කවුරුවත් ඒකට hina වෙන්නේ නැහැ. ඒක ඉවරයි. අනේ මට ලැජ්ජයි කියන්න ඕනේ නැහැ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ දැන්. දැන් මිනිස්සු ඉගෙන ගන්න ඕනි. Tamanට රෝගී තත්වයක් තියෙනං ඒක අනිත් මිනිහට බෝන වෙන පිළිවෙතේ එකක් තමයි හොඳට මූණ නාහෙත් එක්ක කට හොඳට ආවරණය වෙන්න පැළඳ ගන්න එක. දැන් මේ ඇති කරගත්තු පුණුව ගෙනියන්න. මම තීරණය කරලා තියෙනවා මට මෙතනින් එහාට සාමාන්‍ය හැම්බිරිස්සාවක් කැස්සක් හැදුනත් මම මුඛ ආවරණේ පාවිච්චි කරන ලංකාවේ මොන මිනිහා hina වුණත් මට කමන්නේ නැහැ. මන් දිහා අමුතු සතෙක් විදියට බැලුවත් මට ප්‍රශ්නයක් නැහැ. මම දාන්න යනවා. මං ඉල්ලා සිටිනවා මේ රටේ මිනිස්සුන්ගෙන් මෙතනින් එහාට මේවා අපි අරන් යන්න. අපිට ලෙඩක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ලෙඩක් නම්. හැබැයි දොස්තර මහත්තුරු කියන තාක්කල් අපි දැන් දිගටම මුඛ ආවරණේ පළඳින්න ඕන. ඒක පේලියට ඉන්න එක. දුර තියාගන්න එක. මේවා බටහිර යුරෝපේ රටවල් වල එදා සිට තිබිච්ච දේවල්. අපි දැක්කදා ඉඳලා ඈත පෙරදිග ජපානයේ වගේ කොරියාව වගේ රටවල් වල ඊළඟට අපරදිග රටවල් ලෙස හඳුනා ගන්න රටවල් වල මේවා තිබුණා. ඇත්තටම
ඔවුන්ගේ මෙච්චර මරණ සංඛ්‍යාවක් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නෙත් සංක මහත්මයා ඇත්තටම කිව්වොත් ඒ විනය ඔවුන් ගාව තිබිලත් අපේ මේ ලංකාව ඉන්දියාව භූතානේ බංගලිදේශේ නේපාලේ පාකිස්තානේ මේ කියන ආසියාතික රටවල් ටිකේ මේ රෝගය අර බටහිර තරම් යුරෝපේ තරම් ව්‍යාප්ත නොවෙන්නේ මේ අපේ තියෙන සෞඛ්‍ය පිළිවෙත් හින්දා නන් නෙමෙයි. එක්ක මොකද්දෝ පෙර පිනක් මේක. එහෙම නැත්තම් මේ රටට හොඳට ඉරව්ව පායන හින්දා. එහෙම නැත්තම් අපි කාපු බීපු 3-5 සහිත ආහාර පාන රටාවෙන් මොකක් හරි ප්‍රතිශක්තියක් ඇති. එක්ක අපිට අවුරුද්ද පුරාම 7-8 වංගියක් උණ හැදිලා හෙම්බිරිසාව හැදිලා හොටු පෙරන් ඉඳලා මොකක් හරි අපේ ඇති අනිවාර්යයෙන්ම ප්‍රතිශක්තියක් හැදිලා ඇති. එක්ක අර BCG එන්නත් ඇතුළු අපි හූ කියද්දි දොස්තර මහත්තුරු අර මේ ගමේ අර ඉන්න මේ ගෙවල් වලට එන හෙද නෝනා විදපු බේත BCG ඇතුළු මොනවා ටිකක් හරි අපේ මේ ආසියාතික මිනිස්සුන්ගේ ඇඟවල් වල වැඩ කරපු හින්දා තමයි ඔය හේතු ඔක්කොම හරි එකක් හරි වැඩ කරලා එක්ක අපේ පෙර පිනක් හරි වැඩ කරලා තමයි තවම ඒ කියන්නේ මේ වෙසක් පොහොයට කලින් දවස වෙනකන් අපේ රටේ උතුරු ඇමරිකාවේ තරම් හෝ යුරෝපයේ තරම් මිනි කඳු ගොඩ ගැහෙමින් නැහැ. රෝගීන් ලක්ෂ ගණන් 20-30,000 ඉක්මවන මට්ටමට තාම ඇවිල්ලා නැහැ. උඩ පනින්න එපා. තාම ඇවිල්ලා නැහැ. හැබැයි මතක තියාගන්න ඕනි. අපිට ඒ මට්ටම ආවනම් රටෙන් භාගයක් විතර මැරිලා යනවා. මොකද පිළිවෙලක් නැහැ. නාහේ ඇඟිල්ල ගහලා කටෙත් ඇඟිල්ල ගහනවා. ඒ ගමම්ම කනත් හරනවා. ඒ ගමම්ම ගිහිල්ලා මොකක් හරි අල්ලනවා. එහෙම ගතියක් නේ අපිට තියෙන්නේ. මා යෝජනා කරනවා අද ලංකාව මේ වෙලාවේ දොස්තර මහත්තුරු බැන අර පොලිසියේ මහත්තුරු කට කැඩෙනකම් පාරවල් වල ඉඳන් කියන දාගන්න ඕක. ඔහොම නෙමෙයි මෙහෙම දාගන්න. පව් කියලා හිතනවා මේ මිනිස්සු දරන දුක නේ දැක්කට පස්සේ සංකමාත. ඉතින් මේක දැන් බලෙන් හරි පුහුණු කරනවානේ. පේලියට ඉන්න, දුරතියන් ඉන්න, අත් දෙක සෝද ගන්න, නහය කට හාරන්න එපා, අත ගන්න එපා, ප්‍රසිද්ධ ස්ථානවල හැසිරিলা අත් දෙක හොඳට සෝද ගන්නකම් මේ ආදී කාරණා ටිකක් අපිට පුහුණු කරනවා. දැන් අපි ශ්‍රී ලාංකීය ජනතාව විදියට ගිහියා වේවා, පැවිද්දා වේවා, ආගමික ජීවිතයක් ගත කරන්නා වේවා, එහෙම නැතුව ලෞකික ජීවිතයක් ගත කරන්නා වේවා කවුද කියන එක වැඩක් නැහැ. කවුරුත් මේ ඇති කරගත්තු පුහුණුව අඛණ්ඩව ඉස්සරහට ගෙනියන්න ඕන. ඊළඟට ගොඩක් අයට ලොකු පුහුණුවක් හම්බුණා නෙමේ මත් වතුර නොබී ඉන්න. ලොකු පුහුණුවක් හම්බුණා. විශාල පුහුණුවක් ඒක. ගොඩාක් අය ඇත්ත වශයෙන්ම කියනනම් මාස 2ෙම බීපු නැති අයත් ඉන්නවා. ඉන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඒ ඉන්න පුළුවන් කියලා දැන් පෙනුණානේ. දැන් ඉස්සර හිතුණානේ මෙහෙම සිකුරාදනන් නොබී බැරිය. මලගයක් නම් නොබී කොහොමද? කෙල්ල කොටහලු වෙලා නම් නොබී කොහොමද? යාළුවෙක් හම්බුනොත් නොබී කොහොමද? දුක නම් නොබී කොහොමද? සතුටු නම් නොබී කොහොමද? මෙහිම ආදී කතා ටිකක් මත්වතුර වෙලෙන්දා දුම්මැටි වෙලෙන්දා අපේ ඔළුවට දාලා තිබුණා. අපේ ගොඩක් තරුණ ප්‍රජාව අපේ වැඩිහිටි තාත්තලා ගොඩක් ඉගෙන ගත්තා නැතුවත් ඉන්න පුළුවන් නේ කියලා. සමහරුන්ට ඒක ඉගෙන ගන්නත් හම්බුන්නේ නැහැ. උන්ගිල කසිප්පු ගැව්වා. සිගරට් උරන්න බැරි වෙච්ච උන් කොස්කොල බීඩි හරි බිව්වා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. සමහරුන්ට තේරෙන්නේ නැහැ නේ. කොරෝනා නෙමෙයි මොකාවත් තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ට කරන්න දෙයක් නැහැ සංකමාතය. ඒගොල්ලෝ කොහොමත් ඊළඟ වටේ යන්න නියමිත අය. ඒ කට්ටිය අපිට හදන්න බෑ. ඒගොල්ලෝ අපිට බේර ගන්නත් බෑ. පොලිසියට බේර ගන්නත් බෑ. හැබැයි ගොඩාක් අය මේක වැඩ කරන අය ඉන්නවනේ. ඔළුව වැඩ කරන අය ඉන්නවා. ඒගොල්ලොන්ට තේරුණා මම මාස 2ක්ම හිටියානේ සිකුරාදට බොන්නේ නැතුව. මම මේ වෙච්ච මලගෙවල් වලටත් ඉඳලා හිටලා හරි ගිහිල්ලා ආවනේ මේ මාස 2 කර්ෆියු පාස් එකක් හරි අරගෙන ඒත් බොන්නේ නැතුව ආවනේ.
දවසකට සිගරට් 7-8 ඉරුවට දැන් මම එකක් බිව්වේ නැතුව ඉඳපු දවසුත් තියෙනවනේ කියලා ලොකු පුහුණුවක් ලබා ගත්තා. මම යෝජනා කරනවා ආදරණීයව ඔබට. ඔබ මේ පුහුණුව ඉස්සරහට අරන් යන්න. මොකද එක පැත්තකින් ඔබේ සෞඛ්‍ය ආරක්ෂාවට ඒක උදව්වක්, අනෙක් පැත්තෙන් ඔබේ ආර්ථික සුරක්ෂිතභාවයට ඒක උදව්වක්. මොකද මේ කොරෝනා ඇති කරපු ප්‍රශ්න දෙක සෞඛ්‍ය ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නය. ප්‍රශ්න දෙක ඕකනේ. පුදුම කරුමේ කියන්නේ මේ දෙක එකට ගැහිලා යන්නේ. ඒ නිසා මෙන්න මේ පුරුදු දෙක, ඒ කියන්නේ සෞඛ්‍යයට අදාළ පිළිවෙත් ටිකයි ආර්ථිකේ රැකගන්න ප්‍රයෝජනවත් වෙන විදියට අපිට හුරු වෙච්ච, මේ කාලේ අකමැත්තෙන් හරි පුහුණු වෙච්ච මේ පිළිවෙත් ටිකේ මම යෝජනා කරනවා අපි ඉස්සරහට යන්. අපේ රට ගොඩ ගන්න, අපේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න හොඳ පෞල් සංස්ථාවක් ගොඩනගා ගන්න. මං හිතනවා මේ කාලේ ඇති කරගත්තු මේ පුරුදු ටික ඉස්සරහට අරන් ගියත් ලොකු දෙයක්. අපි කියමුකෝ සෙකන්ඩ් රවුන්ඩ් එකක් ආවා කියලා. දැන් කියනෝනේ දෙවෙනි වේව් එකක් එනවා මේකේ කියලා. මුළු ලෝකෙම ඒකට සූදානම් වෙනවා. ඉතින් අපි අඩුම දුම්මැටි අතෑරලා හොඳට පෙනහල්ල ශක්තිමත් කරගෙන, හොඳට අපි කියමුකෝ කොත්තමල්ලි හරි පස්පංගුව හරි බීලා හොඳට ප්‍රතිශක්තිකරණයක් දියුණු කරගෙන, හොඳට වසක් විසක් නැතුව කෑම ටිකක් කාලා, ඇඟේ පතේ හොඳට හයිය හත්තියත් හදාගෙන, ඊළඟට අරක්කු බොන්නේ නැතුව හොඳට සෞඛ්‍ය සම්පන්න පිළිවෙතක හිටියොත්, ඊළඟට මේ දුරස්ථකරණය, පිරිසිදුකම, මේ ආදී විනය පද්ධතියේ ගියොත් ඊළඟ රවුම ආවත් අපි එන්න කලින්ම සූදානම්නේ. ඇඟත් සූදානම්, අපේ සමාජ විනයත් සූදානම්. එතකොට අපිට බය නැතුව, සමහර විට රට වහන්නේ නැතුව, ගෙවල් වලට ගාල් කරන්නේ නැතුව දෙවනි රවුම රට විවෘත කරගෙනම යන්න පුළුවන් වෙයි. ඉතින් ඒකට නම් මම යෝජනා කරනවා දැන් බයට ඇති කරගත්තු ටික හරි ඉස්සරහට අරගෙන යන්. ඉස්සරහට ගෙනිච්චොත් දෙවනි රවුම ආවත් කොරෝනාවල අපි රටක් විදියට අනිවාර්යෙන් ඉස්සරහට යයි. දැන් ඔබ වහන්සේගෙන්ම පැහැදිලි කරගන්නට ඕනේ දැන් මේ කාල පරාසය තුල බොහෝ දෙනා නිකන් හුරු පුරුදු කරමින් පවතිනවා වගා කිරීම සම්බන්ධයෙන්. ඔබ වහන්සේ දකින්නේ කොහොමද? වගාව ඉතින් අපිට කෘෂිකාර්මික සංස්කෘතියක් උරුම රටක්, අපිට අලුත් දෙයක් නෙවෙයි. දැන් මේ කාලේ මේ ඇති වෙලා තියෙන රැල්ල පිළිබඳව ඔබ වහන්සේ කොයි ආකාරයෙන්ද දකින්නේ? දැන් අර දිගටම ගෙදරට වෙලා ඉඳපු අය, ගෙදර ඉන්නේ උන්ට තඩි බාන එක නවත්තන්න, කලකෝලහාල කරන එක නවත්තන්න, වත්තට පිටියට ගිහිල්ලා ඔය ගහක් කොලක් හරි ඉඳන්න කියලා ඇති කරපු උනන්දුව මිනිස්සුන්ගේ පෞල් අර්බුද විසඳන්නත්, මානසික සෞඛ්‍ය සම්බන්ධව තත්වයන් ඉහළ නංවන්නත් කරපු එකක් ලෙස මම ඒකට එකඟයි. හැබැයි ආර්ථිකය සම්බන්ධ කාරණාවට ගියොත් මගේ අදහස නම් මේ සෑම ගෙදරකම වගාබිමක් කර ගැනීම කියන එකෙන් අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. උදාහරණයක් ගන්නකො මේ. අපේ පන්සලේ චූටි හාමුදුරුලත් මේ රටේ තොටේ මේ තත්ත්වය දැකලා ඒගොල්ලොත් මම බලන් ඉන්නවා පොඩි පොඩි පැල ඉඳනවා, මිරිස් පැල ඉඳනවා. මං ඉතින් ඉඩක් දීලා තියෙනවා. හැබැයි ආයතනික විනයට හානි වෙන්න මම මොනවත් කරන්න දෙන්නේ නැහැ. බුදුන් වඳින වෙලාවට බුදුන් වඳින්න ඕනේ, පාඩම් කරන වෙලාවට පාඩම් කරන්න ඕන. සාමණේර ඇත්තෝ නිසා කමක් නැහැ, ගිහිල්ලා පැලයක් ඉඳ ගන්නත් අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මම මේ අද උදේ මගේ උඩ තියෙන්නේ කුටිය. මම බලන් ඉන්නකොට මේගොල්ලෝ වතුර දානවා මේ පැලවලට. සංක මහත්තයෝ පැලවලට වතුර දානකොට දැන් මගේ පන්සලේ ලිඳක් නැහැ. මගේ පන්සලට වතුර ගන්නේ ශ්‍රී ලංකා ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ වතුර. නල ජලය. මේ නල ජලය ගත්තොතින් අපිට අඩු මිලක් සහිතව, ඒ කියන්නේ යම් සාධාරණ මිලකට ලාංකීය ජනයාට දෙන්නේ ලොකු වියදමක් මේ ජලය පිරිපහදු කරන්න දරලා.
මට ආපු ප්‍රශ්නේ තමයි මේ විදියට මුළු ගමේම මිනිස්සු නල ජලයෙන් මේ ගයක් ගානේ වගා කරන්න වතුර පාවිච්චි කළොත් එතකොට මිනිස්සුන්ට කොච්චර ලොකු වියපැහැදමක් ඒකට දරන්න වේද රටට එතකොට නාන්න කන්න බොන්න ටිකට දීපු වතුර ප්‍රමාණය බස්නාහිර පළාතේ ගොවිතැන් කරන්නත් දෙන්න වුණොත් මොකද මේක දඹුල්ලේ ගොවියෝ වගේ නෙමෙයි දඹුල්ලේ ගොවියෝ වතුර දාන්නේ වගාලින්දෙන් වැවෙන් නැත්තම් වෙලාවට අර ලොකු යෝධ ඇලවල් වලින් දෙන වතුර ටික දැන් මේ බස්නාහිර පළාතේ අපි වතුර දාන්න ඕන මේ වෝටර් බෝඩ් එකේ වතුර ටික පහදු කරන ලද පිරිපහදු කරන ලද මිනිස්සුන්ට පානීය ජලයට සූදානම් කරපු වතුර දාලා මුළු බස්නාහිර පළාතෙම වගා කරන්න ගත්තොත් මන් දන්නේ ඒකේ තියෙන තර්කෙ මොකද්ද කියලා. මම මේ කියන්නේ ගෙදර ඔය නිවිති වැලක් ඉඳ ගන්න එපා, රම්පේ ගහක් කරපිංච ගහක් ඉඳ ගන්න එපා කියන කතාව නෙමෙයි. අමු මිරිස් පැල දෙකක් ඉඳ ගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක අපි කොහොමත් කරා ඒක අපේ ඉඳුල් වතුර ටික හලලා කරගත්තු එක. හැබැයි මේ මහා පරිමාණයෙන් බස්නාහිර පළාතේ නම් ගෘහාස්ත්‍රිතව මේ ගොවිතැන දියුණු කිරීමෙන් රටේ ආර්ථිකය ගොඩයයි කියලා හෝ ඉදිරියේ එන ආර්ථික අර්බුදයට විසඳුම් ලැබෙයි කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. තව ලෙඩක් වැටිලා නවතින්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් රට පුරාම මිනිස්සු ඔක්කොම මිරිසුයි බොංචි මෑකරලුයි ගෝවයි ඔක්කොම වවන්න ගත්තොත් ඒව වවන මිනිස්සුන්ට මොනවද වෙන්නේ? එතකොට ඒවම වවන් ඉඳපු මිනිස්සුන්ට ඔවුන්ගේ වෙළඳපළ හිමි වෙන්න. මං හිතන්නේ ඇත්තටම සංක මහත්තයා මට තේරෙන දේ නම් දැන් මේ වසංගතය ආවා කියලා අපිට ලෝලු වල අඩුවක් තිබුණේ නැහනේ. හාල් වල අඩුවක් තිබුණෙත් නැහැ. හාලුත් ප්‍රමාණවත්ව තියනවා මේ මොහොත වෙනකන්. එලෝලුත් ප්‍රමාණවත්ව තියනවා. අර ඒ ටික හරියට වෙළඳ පොළට ඇවිල්ලා ජනතාව අතරට ගෙන යාමේ සිස්ටම් එක තමයි අපිට ඕනි උනේ. මම දන්න තරම. ඒ නිසා මම නම් පුද්ගලිකව ගෙදර ඔය මේ රම්පේ ගහක් කරපිංච ගහක් මේ නිවිති වෙලක් ඉඳ ගන්නවා කියන එකට මගේ කිසි විරෝධයක් නැහැ. හැබැයි මම හිතන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගෙන ව්‍යාපෘතියකටයි අපේ රට දැන් සැලසුම් හදන්න ඕන. මොකද මේ ඔක්කොටම වගා කරන්න කිව්ව පමණින් මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා කවදාකවත් හිතන්න එපා. මෙතන මේ එළෝලු වලිනුයි බත් වලිනුයි විතරක් විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි රටේ තියෙන්නේ. නිසා අපි ටිකක් දුර බැලුවොත් මම දන්නේ මට හිතෙන එක මම මේ කියන්නේ. මේක ආර්ථික විශේෂඥයෝ මේක ගැන කල්පනා කරන්න ඕන. රටේ තියෙන ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ද හැම ගෙදරකම වගා කරලා. ඒක කල්පනා කරන්න කරුණාකරලා. මම ඒකනේ කිව්වේ මම මේ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. හැබැයි මට යම්කිසි ආකාරයක මටත් අදහසක් තියෙනවා මේක ගැන කියන්න. සංවාදයට බඳුන් සංවාදයට ඒ ශේස්ත්‍රවල ඉන්න ඇත්තෝ සංවාදයට බඳුන් කරත්වා. මේ අපි මේ හැම ගෙදරකම මේ වැඩේ කරලා ඊළඟට එතකොට අර මාළු මිරිස් වගා කරනම මිනිහට මොකද වෙන්නේ? අපිත් හැම ගෙදරකම මාළු මිරිස් වගා කරමු. වට්ටක්ක වවන මිනිහට මොකද වෙන්නේ? අන්තිමට ගියා වට්ටක්ක වවන මිනිහා බෙල්ල වෙලලාගෙන කියලා. ඇයි මේ මිනිහාගේ වට්ටක්ක විකුණ ගන්න බෑ? සංක මහත්තයා ගෙදරත් වට්ටක්ක. මොහන් මහත්තයා ගෙදරත් වට්ටක්ක. බද්දිය හඳුරුන්ගේ පන්සලෙත් වට්ටක්ක. ඈ? එතකොට මොකද්ද වෙන්නේ? දැන් එහෙම වගා කරනවා නම් අපි කියමුකෝ අපි හැම ගෙදරකම වගා කරනවා නම් එහෙනම් අරගොවියන්ට අපි යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි. ඔයා මේ කන්නේ මෙච්චරයි වගා කළ යුත්තේ. මං හිතන්නේ සංක මහත්තයා එහෙම අයිඩියා එකක්වත් ඇවිල්ලාද කියලා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ අපනයන ඉලක්ක කරගත්ත භෝගවුන්ට යෝජනා කරන්න. මොකක් කරේ එහෙම එකක් තියෙන්න බෑ. දැන් අපිත් මෙහෙ අමු මිරිස් වවනවා අරහෙ දඹුල්ලෙත් වවනවා. හම්බන්තොටත් වවනවා. ඊළඟට මොකද කරන්නේ අමු මිරිස් වලට? ඒ නිසා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ මේ වගා දිගා කටයුතු සම්බන්ධව ඔය ගෙදරට අමු මිරිස් කරලක් හදිසියට කඩා ගන්න එහෙම කමක් නැහැ.
හැබැයි අපිට තියෙන්න ඕනනේ කෘෂිකාර්මික විශේෂඥයින්ට තියෙන්න ඕන ඇස්තමේන්තුවක් රටට අමු මිරිස් කොච්චරද ඕනි. වට්ටක්ක කොච්චරද ඕනි. බටාන කැකිරි කොච්චරද ඕනි. අල හරි ලූණු හරි කොච්චරද ඕනි. ඉතින් ඒක එස්ටිමේට් කරලා ගෙවල් වල මෙච්චර ප්‍රමාණයක් වගා වෙනවා නම් ගොවියෝ කොච්චරද වගා කරන්නේ. ඒකට වෙළඳ පොළ කොහොමද හැදෙන්නේ? ඒ නිසා ඔබතුමා මගෙන් මේ ප්‍රශ්නේ අහපු නිසා දැන් මේ සමාජයේ මම ඉන්න අදහසට වඩා වෙන අදහසක මේක ගැන ඉන්නේ. සමාජයේ ඉන්නේ ආහාර ෂෝක් දැන් රටම වගා කරනවා මුළු රටේ හැම ගෙදරකම වගා කරනවා වෙන්න ඕනි වැඩේ ඒක තමයි. තව මාස 3කින් ඔය වැඩේ ප්‍රශ්න එනවා. අනිත් එක වාස්නාහිර පළාතේ අපි වතුර ගහ තාම බිල ඇවිල්ලා නැහැ. හොඳේ වතුර බිල ඇවිල්ලා නැති හින්දා හොඳයි මං ඇඟ ඊතල වෙලා ඉන්නේ දැන් මේ පොඩි එවුන් මොනවා කරයිද මේ වතුර ටික නාස්ති කරලා මම පොඩි එවුන්ට පාත්‍ර හොදන්න දෙන්නේ බේසන් ටිකක් තියලා මොකද වතුර බිල අඩු කරගන්න මොකද පොඩි උන් 80ක් ඉන්නවා මගේ ගා පොඩි සාමුදුරලා ඉතින් වතුර නාස්ති කරන පාත්‍රය හොදන්න ගියා මම බේසන් 4කට වතුර දාලා මුල් එකෙන් ඉඳුල් හොදන්න ඕන දෙවෙනි එකෙන් සබන් ටිකක් දාන්න ඕන තුන්වෙනි එකෙන් පිරිසිදු කරගන්න ඔහොම තමයි යන්නේ. මේ වතුර ටික පරිස්සම් කරගන්න. දැන් මං කල්පනා කරනවා මේගොල්ලෝ මේවට දිගට හරහට වක් කරන්න ගිහිලා අරහෙ මීටරේ කරකැවෙනවා ඇති. මම යෝජනා කරනවා මේවා අලුත් ප්‍රශ්න. මේවා අලුත් ප්‍රශ්න හිතන්න. මේ ජාතික වේදිකාව ඇතුලේ මගේ යෝජනාව හිතන්න. නිකන් වනලා වැඩ කරන්න අපිට බෑ. දැන් බලන්න. මම හොඳ එකක් කියන්න. පහුගිය ටිකේම මම ප්‍රවෘත්ති වලට දැක්කා අර විස බීජ හරන කුටි හැම තැනම හැදෙනවා. අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? විස බීජ හරන කුටි සම්බන්ධව ඒ සම්බන්ධ විශේෂඥයෝ කියන ඒව ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කරුණාකරලා අයින් කරන්න. දැන් ඒවට යට කරපු සල්ලි වලට මොකද වෙන්නේ? ඒකයි මම සංක මහත්මයා කියන්නේ මේක මේ ඇස්පියන් අන්ධයෝ වගේ යන්න බෑ. මේක ඊටාම දුරදක්නාසුළු නුවණින් හරියට පර්යේෂණාත්මක ඥානයන් සහිත මිනිස්සුන්ගෙන් මේ යොදන හැම සතයක්ම යොදන්න ඕන. මේ සල්ලි එක්ක නටන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මට නම් මේ සංක මහත්තයා මේ වෙලාවේ සබන් කැටෙත් වටිනවා. මොකද හේතුව මාස 2කින් සබන් කැටයක්වත් හම්බෙලා නැහැ මට. මොකද එක බණක්වත් නැහැ පන්සලේ දාන්නෙත් නැහැ. ඒ නිසා මට තේරෙනවා මේ නාස්ති කරන හැම රුපියලක්ම රටට ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ හින්දා වතුරවත් භූමියවත් බත්තිකවත් මොකක්වත් නාස්ති කරන්න බෑ. ඒ හින්දා අපි කරන දෙයක් හරියට ගණන්මින්මක් හදලා කරමු. විශේෂඥයින්ට මම යෝජනා කරනවා කරුණා කරලා ඔබගේ දැනුම ඒව සම්බන්ධ පර්යේෂණාත්මක දැනුම විද්‍යාත්මක දැනුම පරිපාලනයට යොමු කරන්න. ඔබලා මේ රටේ සල්ලි වලින් ඉගෙනගත්තු මේ රටේ විශ්වවිද්‍යාල වලින් උපාධිගත්තු මිනිස්සු රටේ ශිෂ්‍යත්ව අරගෙන රටේ සල්ලි වලින් විදේශ රටවලට ගිහලා පශ්චාත් උපාධිගත්තු මිනිස්සු දැන් ඔබේ දැනුම ඔබ මේ රට බේර ගන්න මේ රට ගොඩනගන්න මේ රට පවත්වගෙන යන රජයට ප්‍රදානය කරා. මෙන්න මේ විදියටයි වැඩ කරන්න ඕන. එතකොට අර නිකන් අයාලේ කරන වැඩ වලින් කෙරෙන ලාභයට වඩා තියෙන අලාභෙනේ. ඒ කියන්නේ දැනුමක් නැතුව අවබෝධයක් නැතුව ඔය නිකන් හිතේ අමාරුවට කරන්න දෙයක් නැති නිසා හිම මේ සෙල්ලම් වැඩ කරන්න බෑ විසනයක් එක්ක. මොකක් හරි ඥානයක් ඇතුව වැඩ කරන්න ඕන. අන්න ඒ නිසා සංක මහත්තයා මගේ යෝජනාව තමයි කරුණා කරලා අන්න ඒ බුද්ධිමතුන් වියතුන් මේ ශේස්ත්‍ර ගැන දැනුම කරුණා කරලා ඒ රාජ්‍ය පාලනයේ නියැලෙන පින්වත් පිරිසට ලබා දෙන්න. ඒ ඇත්තෝ ඒවා ලබා ගන්න. ඒ දත්ත මත සංඛ්‍යා මත වගේම මහ පොළවේ යථාර්ථයන් මත. මොකද ඔක්කොම තියරි වලින් විසඳන්නත් බෑනේ.
දත්ත සංඛ්‍යා ගණිත උපක්‍රම වගේම මහ පොළවේ යථාර්ථයන් මේ ග්‍රවුන්ඩ් රියැලිටි කියලා જાතියකුත් තියෙනවානේ. ඒ නිසා මහ පොළවේ යථාර්ථයන් හරියට අඳුනාගෙන වැඩ කරෝතින් අපේ රට මේ ව්‍යසනයෙන් අනිවාර්යයෙන්ම ගොඩ එනවා. ඒ නිසා මම මේ කියන්නේ හෙටම ගිහිල්ලා දැන් ඉඳපු මේ මිරිස් කස් ටික ගලවලා විසික් කරන්න එහෙම නෙමෙයි. මම යෝජනා කරනවා මේවා ගැන හිතන්න. හිතුවොත් ගොඩක් උත්තර ලැබෙයි. මොකද මම කරන්නේ මේ දවස්වල වැඩිපුරම මගේ පන්සලේ මගේ කුටියේ තියෙන ටිකක් උඩට වෙන්න ඒකට වෙලා කල්පනා කරනවා. කල්පනා කරනකොට මට හිතෙනවා මේ රටට මෙහෙම වුණොත් මෙහෙම වෙයිද? මෙහෙම වුණොත් මෙහෙම වෙයිද? ඒව මම ඔබත් එක්ක බෙදා ගන්නවා විතරයි. ඔබයි තීරණය කළ යුත්තේ. පරිපාලනයේ පාලනයේ නියලේ නැත්තොයි තීරණය කළ යුත්තේ අපි මොකද්ද කළ යුතු මොකද්ද නොකළ යුතු කියලා. දැන් අපි අර මේ සංවාදයට පෙර ආතුව මොහන් මහත්මයා අපි කතා කරානේ අර හෝම්වර්ක් ගැන. දැන් ස්වාමින් වහන්සේ කියන විදිහට හෝම්වර්ක් එක හරියක කරන්න ඕනේ. වැරදි හෝම්වර්ක් කරොත් එහෙනම් විභාගේ අපි ෆේල් වෙන්න පුළුවන්. කොහමරි දැන් අපිට සමහර වෙලාවට මොහන් මහත්මයා ඇහෙනවා ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ කියනවා මේක මේ ස්වභාව ධර්මයේ විසින් ලබා දීපු පරීක්ෂණයකට අපි මුහුණ දෙමින් සිටිනවා කියලා. ඔබතුමා හිතනවාද අපේ ශ්‍රී ලාංකිකයන් මේ පරීක්ෂණයෙන් සමත් වුණයි කියලා? හොඳයි. දැන් සංක මහත්මයාණනි අපි දැන් මේක සබාදහමෙන් ලබා දීපු පරීක්ෂණයක් නිසා හෝ මිනිසුන් විසින්ම පරීක්ෂණාගාරයක නිර්මාණය කිරීමක් නිසා හෝ ආදී විවිධ මත තියෙනවනේ. මේ මොනවා මත හරි දැන් අපි මේ සිද්ධියට මුහුණ දෙමින් සිටිනවා. මේ සිද්ධියට මුහුණ දෙමින් සිටිනවා. එතකොට දැන් වඩා වැදගත් අදහස මගේ අපි මේක මනාව කළමනාකරණය කරගෙන මේක අපි යහපත් දිශාවකට වෙනස් කරගන්නේ කොහොමද කියන එකයි. අපේ හඳුරන්නේ. නේද? කොහොමද අපි මේක අපේ යහපතට හරවගන්නේ? එතකොට යහපතට හරවා ගැනීම කියන කරුණටවම මම පසුගිය කාලවකවානුව දෙස අපි ස්වාමීන් වහන්සේ වගේම උන්වහන්සේ තරම් විශ්ලේෂණාත්මකව නුනත් සමාජ දිස බැලුවම අපිට නැවත බලාපොරොත්තු තබාගත හැකි බොහෝ දේවල් අපිට පේන්න පටන් ගත්තා. ඒ ගැන කරුණු කීපයක් කතා කරන අපි එතනින් ඉස්සරහට යමු. ඒ වගේම අපේ නිෂ්පාදකතුමන් සඳහන් කරා වැදගත් කරුණු දෙකක්. මේ මොහොතේ අන්තර්ජාලය හරහා මුහුණු පොත හරහා වැඩසටහනත් එක්ක සැලකුතු පිරිසක් සම්බන්ධ වෙලා සිටිනවා. ඒ තරුණ පිරිස තාක්ෂණයත් එක්ක ඉන්න අයනේ යාලට මම යෝජනාවක් කරනවා. ඔබ පුළුවන් තරම් අයත් එක්ක මේ අදහස් බෙදා හදා ගන්න පුළුවන් නම් ඔබේ අදහස් මේ මොහොතේම අපිට එකතු කරන්න පුළුවන් නම් අපිට පුංචි පුංචි විවේක කාලවල තොරතුරු ලැබෙනවා. අපිට ඒ ටික නැවත අනිත් පැත්තට සමාජගත කරන්න පුළුවන්. මොකද අපි ඔබට කිව්වා මේක ඔබේ අදහසුත් ප්‍රකාශ වෙන වේදිකාව තමයි ජාතික වේදිකාව කියලා. අපි ඒ කියන්නේ තේරෙනම විදිහට කියනවා නම් මේ කතිකාවත ෂෙයා කරන්න, ටැග් කරන්න. මේ වැඩි පිරිසකට මේක ජනගත කරන්න. එනේ මේ කතා කරන්නේ විවෘත වුණු රටක ඔබේ ජීවිතය ගැන. හරියටම හරි. මොකද ඒ සමාජයේම අපි නිවැරදි කර ගැනීම හා දැනුවත් කරගත්ත තරමට තමයි අපි හැම කෙනාගේම පැවැත්ම තීරණය වෙන්නේ. සංඝ මහත්මයා නිතරම කියන උදාහරණයක් තමයි මීට කලින් සාහෙන මේ නාලිකාවේ වැඩසටහනවලදී කියලා තියෙනවා. ඔබ හොඳ රියදුරෙක් වූ පමණින් ඔබ ආරක්ෂිත නැත. මහමග ගැන ගමන් කරන සීලුම රියදුරන් හොඳ රියදුරන් විය යුතුය. ඒ කියන්නේ හැම රියදුරෙක්ම විනයගරුක වුණොත් තමයි මම ආරක්ෂිත. ඒ නිසා ඒ සමාජ වගකීම තිබෙනවා. හොඳයි මම දුටුවා කියපු සුන්දර ලක්ෂණ කීපයකට අපි ගත්තොත් ගියොත් නිකමට මෑත අතීතයේ ඇති වෙච්ච මේ කොරෝනා එකත් එක්ක නැත්නම් COVID-19 එක්ක නිකමට අපි ගත්තොත් අපි එක උදාහරණයක් ගත්තොත් මම දුටුව එක් ගමක ඒ තරුණ මම නිකන් සාමාන්‍යයෙන් ආදරයට කියන්නේ අපේ කොල්ලෝ ගෙල්ලෝ කියලා. ඒ තරුණ දරුවෝ ඒ ගමේ ආරක්ෂාව එයාලා විසින් බාරගෙන අපේ හාමුදුරුවනේ මුල් දවස්වල ඒ ගමට ඇතුල් වෙන හැම වාහනයකම ටයර් ටික යාලා පිරිසුදු කරලා විස බීජ හරණය කරලා තමයි ගමට ගන්නෙ. ඒ කියන්නේ යාලා වගකීම බාරගත් අපේ ගමේ එක රෝගියෙක්වත් වාර්තා නොවෙන්නට අපි ගම බලා ගන්නවා. බලන්නකො මේ තරුණ හැඟීම කොච්චර හොඳද කියලා. කොච්චර හොඳද අදුගානේ සිටිවිල්ල. අඩුගානේ යාලා යම්කිසි කාලයකට හිම කරන්න හදන එක. හරි. ඒතකොට ඇත්තට මේ තරුණ පිරිසට ගමේ ආරක්ෂක හා සෞඛ්‍ය උපදෙස් වලට යටත් ඔය ගම බලා ගන්න පුළුවන් නම් මගේ රටේ හැම ගමකම තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික ඉස්සරහට ඇවිල්ලා කිව්වොත් අපේ ගමේ අපි ආසාදනයක් වෙන්න දෙන්නේ නැහැ. අපේ ගමේ හොරකමක් සතුරුකමක් වෙන්න දෙන්නේ නැහැ. අපි ගම බලා ගන්නවා කිව්වොත් අපේ ආරක්ෂක අංශවලට සෞඛ්‍ය අංශවලට ඒක කොයිතරම් සනසිල්ලක් වෙයිද? ඒ ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශවලට තව කොච්චර ඵලදායී දේවල් වල නිරත වෙන්න පුළුවන්ද? ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි.
11 වෙනිදා රට විවෘත වෙයි යම් යම් මට්ටම් වලින්. ඒ රට විවෘත වෙනකොට අපේ රටේ හැම පෞද්ගලික ආයතනයක්ම වගකීම බාර ගන්නවා මොනම හේතුවක් මතවත් මගේ ආයතනය තුල ආසාදිතය බිහි වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. අපිට මේ ඇඳුරු නීතිය දාගෙන ඉන්න ඕන වෙලා තියෙන්නේ අයි සංක මහත්මයාණනේ. තවත් කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට මේක ව්‍යාප්ත වෙලා බෝ වෙලා ඒක රටේම විවසනයක් වෙන එක වළක්ව ගන්නනේ. හැබැයි අපි හැම කෙනෙකුටම ස්වයන් විනයක් තියාගන්න පුළුවන් නම් මගෙන් තව කෙනෙකුට බෝ වෙන්නෙත් නැහැ මට මේක බෝ වෙන්නෙත් නැහැ කියලා අපිට ඇඳුරු නීතිය ඕනේ නැහැ නේ අපේ හාමුදුරනේ. ඉතින් ඒක ජාතික මෙහෙවරක් නේ. සංක මහත්මයා මට මගේ වගකීම බාර ගන්න පුළුවන් නම් මම ආසාදනයට ලක් වෙන්නෙත් නැහැ මගෙන් තව කෙනෙකුට ආසාදනය වෙන්න මම ඉඩ හරින්නෙත් නැහැ කියලා මේක මගේ පාලනයේ තියෙන දෙයක් නේ. ඒ නිසා මේ මොහොතේ ජාතික මෙහෙවරක් කියන්නේ මහා අරගල කිරීමක් නෙවෙයි. අදුම ගානේ අපි සොයන් විනයක් තියාගෙන අපි අපිව පාලනය කර ගැනීමත් ඔබ මේ වෙලාවේ කරන රටට සේවයක්. ඒ ජාතික මෙහෙවර මේ වෙලාවේ ඉටු කරන්න කියන ආරාධනය කරන්න ඕනේ. අර කියපු ලස්සන කරුණු කීපය දැන් ආයි කතා කරමු. එකක් ඒ තරුණ පිරිසගේ කටයුත්ත. ඒ වගේම මම දැක්කා අපේ මහජන සෞඛ්‍ය නිලධාරීන් ටික. ඔවුන් සාමාන්‍යයෙන් වෙනදා අපි දුටුවේ ඔය ආපන ශාලාවකට ගිහිල්ලා කල්ලිකුත් වෙච්ච ඒවා තියෙනවද? ওই ටිකනේ දැක්කේ. බලන්නකෝ මේ සංක මහත්මයාණන් ඔවුන්ගේ පිබිදීම කොච්චරද කියලා. මට මහ අභිමානයක් දැනුනේ ඔවුන් ගැන. මම දුටුව එක අපේ තරුණයෙක්ගේ ගෙදරකට ගිය පෙලාවක ඒ තරුණ මහත්මාව රැගෙන යන්න රෝහලට ඒ අපේ මහජන සෞඛ්‍ය ආරක්ෂක නිලධාරියෙක් කියනවා පුතා තාත්තට වැන්දද? තාත්තට එහෙම වැඳලා එන්න. බලන්නකෝ අපේ බෞද්ධ දහමෙන් බුදු දහමෙන් පෝෂණය වෙච්ච සංස්කෘතිය ලස්සන. වැඳලා එන්න. අම්මා දොරට මුවා වෙලා අඬනකොට ඒ නිලධාරියා කියනවා අම්මා අඬන්න එපා පුතාට පොඩක් උණ වැඩි හන්ද අපි ස්පිරිතාලෙට එක්ක යනවා. ඒතොරේ අම්මට දැනෙන සැනසීම හිතන්නකෝ මගේ දරුවා ආරක්ෂක තැනකට වගකීමක් ඇති කෙනෙක් එක්ක යනවා. ඒ උරටක් මේක. එහෙනම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ලොකු අලුත් පෞරුෂයක් අපි දකිනවා. මේ කියන දැක්කේ නැති. මේ කියනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා සංක මහත්මයා. ඒ කියන්නේ එහෙම මිනිස්සු මේ රටේ ඉන්නවා. අපි දුටුවේ නෑ ඒ දවන්ත පෞරුෂය ඔහුගේ. දැන් හිතන්නකෝ අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ හඳ දේ අපි දිගට පවත්වාගෙන යමු කියලා. මගේ රටේ ඉන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ට ඒක මේ කාලෙට විතරක් සීමා කරන්න නැතුව මෙතන එහාට පවත්වාගෙන යන්න පුළුවන් නම් මේවා දැක්කලා මේ මහ පොළොවේ මලත් සැපයිනේ මේ සංක මහත්මයා. මට නම් තියෙන මහා අභිමානයක්. මම කියන්නේ මගේ ජීවිත කාලේ මේ ටික S2 කින් දැකලා මම මලත් දැන් සැපයි. කොච්චර හොඳ දේවල් දැක්කද? කොච්චර හොඳ දේවල්. එකයි. තව කීපයක් කියන්න. තව එක තැනකදී ඊටාම වයසක වයෝවෘද්ධ අම්මා කෙනෙක්ගේ ගෙදරකට යම්කිසි කණ්ඩායමක් සහ ආධාරය වර්ගන යනවා. හාල ආදී දේවල් ගෙනියනවා. ඒ අම්මා මුලින් එපා කියනවා. එපා කියනවා. ඔබේ නාලිකාවේ පෙන්නුවේ මේක. එපා කියනවා. ඊට පස්සේදී ඒ ටික තියලා නෑ නෑ මේවත් දෙනවා කියලා කිව්වන් ඒ අම්මා අර රෙදි ගැටේ ලිහලා අර අයට සල්ලි දෙනවා. සල්ලි දෙනවා එක සිද්ධියක්. ඒතර එපාම කිව්වා නෑ නෑ මමත් මේකට සම්මාදම් වෙන්න ඕන කියලා පුතා දීලා ගියපු සල්ලි දෙනවා. තව අම්ම කෙනෙක් මොකද කරන්නේ බිම වාඩි වෙන්න කියලා පින් දෙනවා. අර ආරක්ෂක නිලධාරීන්ද හමුදාවේ නිලධාරීන්ද සියලු දෙනා වාඩිලා අපේ හාමුදුරනේ පින් ගන්නවා. බලන්නකො අපේ රටේ මනුස්සකම. මේ හරි ආසයිනේ මේව දකින්නකොට. සංක මහත්මයා අපි කවද්ද හිතුවේ රාජ්‍ය අංශයේ ඖෂධ නිකුත් කිරීමට WhatsApp නම්බර එකක් දීලා ඒකට ඖෂධ ලේඛනය යැවුවම ඒ ඖෂධ ටික පාර්සල් කරලා තැපැල් මහත්මයාගේ අතේ අපේ ගෙදෙට්ට එවයි කියලා. අපි හැමදාම කිව්ව කරුණක් තමයි මේ රට සංවර්ධනය කරද්දී තියෙන එක ලොකු බාධාවක් කිය රාජ්‍යංශයේ අකාර්යක්ෂමතාවය කියලා. සමාවෙන්නේ වචනේ කිව්වට මමත් කියලා තියෙනවා. අද මම ලැජ්ජ වෙනවා. දැන් බලන්නකො පෞද්ගලික අංශයට වඩා වේගෙන් වෙනස් වෙලා තියෙන රාජ්‍යංශනේ. අපේ ලියුම් ටික බෙදපු තැපල් මහත්මයා ගෙදෙට්ට යනවා බෙහෙත් ටික අරගෙන. දෙන සහන ආධාර ටික අරගෙන නිලධාරීන් ගෙදෙට්ට යනවා ආධාර ටික ගෙදර දොරකොඩට ගාවට ගිහින් ලස්සන දාලා අරගෙන එනවා. මම මේ කියමින් ඉන්නේ මේ හොඳ දේවල් අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ දිගට පවත්වාගෙන යන්න කොච්චර හොඳයිද? ග්‍රාම නිලධාරීතුමා ගමක අපිට ඔය පොලිසියට මොකක් හරි රස්සාවට යද්දී සහතිකයක් ගන්න ඕනම සාමාන්‍ය ක්‍රියාවලිය ටිකක හිටියේ. යම් සාමාන්‍ය සීමිත ක්‍රියාවලිය ටික හිටියේ. බලන්නකො මේ වෙලාවේ ගමේ නායකත්වය අරගෙන තියෙන්නේ ග්‍රාම නිලධාරීතුමානේ. කොච්චර ප්‍රශ්නද මම දැක්ක උන් සමහරලාට
අර මුවට තියෙන ඒ මුව බැඳගෙන ආවරණයක් පමණයි. මුළු ශරීරේ වැහෙන සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නැහැ. මම විදේශී රටවල වීඩියෝ දර්ශන දැක්ක අපේ හාමුදුරුවනේ ඔවුන් සමහරට ආසාදිතෙක් ගාවට යන්න කලින් ඇඳුම් 3-4 ඇඳලා ඔළුව වහලා මූණ වහලා මේ ඔක්කොම යන්නේ. මම කියන්නේ එහෙම නිලධාරියෙක් යන්නේක හොඳයි කියන එක නෙවෙයි. හැබැයි මගේ රටේ කිසිදු රාජ්‍ය නිලධාරියෙක් හෝ කිසිදු රාජ්‍ය නිලධාරියෙක් හෝ කිසිදු සෞඛ්‍යාංශයක නිලධාරියෙක් හෝ අපිට මේක නෑ ඒක නිසා බෑ කියලා ඇතරියේ නෑ. මට පෙරේද කතා කරා ලංකාවේ රෝහලක වෛද්‍යවරයෙක් මගේ මිත්‍ර. ඔහු කියනවා මහත්මයා අපිට මුවාවරණ ආදී දේවල් වල හිගයක් තියෙනවා පොඩි ලැබෙනකම්. හැබැයි අපි නිකන් ඉන්නේ ඇතුලේ අපි මහන්න පටන් ගත්තා කියලා. එහෙමයි අපේ රටේ වැඩ කරන විදිය. මට මේ විදිහට කියාගෙන යන්න පුළුවන්. අපේ තරුණ අය, අපේ ග්‍රාම නිලධාරිවරු, අපේ සෞඛ්‍යාංශය, අපේ ආරක්ෂකංශය, අපේ ගම්වල ඉන්න අම්මලා මම දැක්ක අර මුලින්ම චීනයේ ඉන්න අපේ දරුවෝ ටික ගේන්න යද්දී එක බිරිඳක් කියලා තිබුණු දෙනේ මේ අපේ දරුවෝ වගේ නේ ගිහලා අරගෙන එන්න. මුලින් අය විරුද්ධත්වය පාලා ඊට පස්සේ පැහැදිලි කරාන් පස්සේ කියනවා ඔව් අපේ දරුවෝ වගේ තමයි කියලා. එතකොට නිකන් මට මතක් වෙන්නේ නූතන විහාර මහදේවිලා. ඒ නිසා මේ සිද්ධි දාමයත් එක්ක සංක මහත්මයා අපි මේ මහ පොළොවේ එක දෙයක් පෙන්නලා තියෙනවා. ඒක දෙය තමයි එකක් අපිට ඕන නම් වෙනස් විය හැකි. වෙනස් විය හැකි කියන එක පෙන්නලා තියෙනවා. ඒ වගේම මහ පුදුමාකාර රත්තරන් මිනිස්සු ජීවත් වෙන රටක් මේක. ලෝකෙ එහෙම තැන් නැහැ. ලෝකෙ එහෙම තැන් නැහැ. අපේ රටේ ව්‍යාපාරික පන්තියේ ව්‍යාපාරික බබත්තු බලන්නකෝ නේද? එළවලු දන්සල් දුන්නා. ඔබේ නාලිකාවෙන් යන මනුසද්දරණ වැඩසටහනට වෙලා ආධාර දුන්නා. රෝහල් වලට මුස්ලිම් භක්තිකේ පවා නුවර අනිකුත් නාලිකාවලට නේ ඇවිල්ලා තමුගේ බිල්ඩින් දුන්නා, ගොඩනැගිලි දුන්නා, තමුගේ මුදල් දුන්නා. ජාති ආගම් බෙදලින් තොරව. ඒ කියන්නේ මේ ජාතික අභියෝගයක් ඉදිරියේ බලනකො මේ මිනිස්සුන් නැගිටින හැටි කොච්චර රත්තරන් මිනිස්සු ඉන්න රටක්ද මේක. අපිට හරි නායකත්වයක් දීගෙන අපිට හරි මාර්ග වැඩපිළිවෙලක් ඇතුව සංක මහත්මයා මේ ඇතිවෙච්ච පරිවර්තනය තව අවුරුදු 5ක් 4ක් ගෙනියන්න පුළුවන් වුණොත් අපි අර හැමෝගෙම හීනයක් තිබුණානේ රට මොන වගේ වෙන්න ඕනද කියලා. ඒ රට හදාගන්න පුළුවන්. ඒ රට හදාගන්න පුළුවන්. තරුණ විශේෂයෙන් කොල්ලන්ට මගේ වචනේ සමාවෙන්න අපේ ආඳුරනේ උන්ට ඔය එක ආසා එක පුරුදු තියෙනවා. හරි කියන එක නෙවෙයි. මිනිස්සු එහෙමනේ. ඒ හික්මීම ඇති කරන්නනේ ලෝකෙට ආගම් දර්ශන වගේවත් ඕන වෙන්නේ. හැබැයි මට මගේ රටේ තරුණ කොල්ලෝ ගැන කැක්කුමක්, හැඟීමක්, මට ඔයාලා ගැන භක්තියක් තියෙනවා. ඒ නිසා ඔබ ජීවිතේ නොදැනුවත්කමින් සමහරට වෙන යාළුවෙක් නිසා නැත්නම් වෙන ව්‍යාපාරිකයෙක්ගේ ඒව සම්බන්ධ හුරුවීමක් නිසා හරි ඔබ මොනවා හරි දෙයකට හුරු වෙලා හරි ඉන්නවනම් මගේ තරුණ කොල්ලන්ගෙන් එල්ලීමක් කරනවා. අඩු ගානේ මාස 6කට මේ තත්ත්වය අපි පාලනය කරගෙන රට යථා තත්ත්වයට පත් කරගන්නකම් අපි සහයෝගය දෙමු. ඒක තමයි ඔබට මේ වෙලාවේ දෙන්න පුළුවන් දායකත්වය. ඒ වගේම අපිට හැම සමාජ කොට්ටාසයකටම එකට එකතු වෙලා දැනටමත් ඉදිරියට ඇවිල්ලා මහා කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නේ පිරිස් එක එකතු වෙලා අපිට පුළුවන් විදිහට අපේ ප්‍රමාණයේ මට්ටමින් අපිට දායකත්වයේ සපයන්න පුළුවන් නම් අපිට ජීවිතේ සැඳෑ සමයේදී මරණ මංචකයේදී රටේ අභියෝගාත්මක මොහොතක රටට අපේ සේවය අත්‍යවශ්‍ය අවශ්‍ය මොහොතක අපි දායකත්වයේ සැපයුවා කියන අභිමානය ඒ සතුට අපිට විඳින්නට පුළුවන්. මුහුණු පොතේ සංඝ මහත්මයාණනි කෙනෙක් සටහනක් තබලා තිබෙනවා කියලා නිෂ්පාදකතුමා කියවා ගරු ස්වාමීන් වහන්සේටයි මට යෝජනා කරලා මේ කී ඉන්නට එපා. ඔබ වහන්සේලා ඔබතුමාලා ඉදිරියට ඇවිල්ලා මේක කරගෙන යන්න කියලා. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දේශින්ද ඒ ගැන අදහස දෙයි. අපේ හාමුදුරනේ මගේ අදහස කිව්වොත් සමාජයේ එක අයගේ භූමිකාව වල වෙනසක් තිබෙනවා. භූමිකාවල. එතකොට දැන් අපි මම දේශකයෙක්. මම දේශකයෙක් විදිහට කරන්නේ මොකද මිනිසුන් තුළ තිබෙන ශක්තියින් හැකියා එළියට මතු කරගන්න කතා කරන එක තමයි මගේ භූමිකාව. හරි? ගුරුවරයා විද්‍යාඥයෙක් නොවුනට ගුරුවරයාට ළමයා තුළ විද්‍යාඥයෙක් නිර්මාණය කරන්න පුළුවන්. විද්‍යාඥයෙක් නිර්මාණය කරන්න පුළුවන්.
එතකොට අපිට ලෝකෙ හිම වෙලා තියෙන උදාහරණයක් මහත්මා ගාන්ධි මැතිතුමා ජාතික නිදහස් සටනේදී ඉන්දියාව පුරා ඇවිදින්න මොකද කරේ? ජාතියට පණ පෙව්වා. ආදර්ශයෙන් ඒ නායකත්වය පෙන්නුවා. චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාවෝ සේතුන් මැතිතුමා පසු කාලිනව කියනවා මම චීනය පුරා ඇවිදිමින් මිනිස්සුන්ට ප්‍රාණය කැව්වා. මොකටද? එතුමා කිව්වා දශක ගණනක් සුවසේ වෙසෙනු පිණිස වසර කිහිපයක් වෙහෙසී වැඩ කරන්න කීකේ චීනය පුරා ඇවිද්දා. චීනු වැඩ කරන ජාතිය බවට පත් කරා. එතකොට අර ස්වාමීන් වහන්සේ අපූර්ව දේශනා කරා වගේ ආර්ථික විද්‍යාඥයා වෙලා රටේ ආර්ථිකය මෙහෙවන්න ඕන කොහොමද කියන එක එතුමා පැහැදිලි කරේ න්‍යායාත්මක විශේෂයෙන්. ව්‍යාපාරික බවතු ටික පණ ගහලා ආවම මේ රට තුල දැවැන්ත ව්‍යාපාර ගොඩනගෙයි. හැබැයි මගේ භූමිකාව ජනතාව සම්වද්ද කිරීම. ඒ වගේම ස්වාමින් වහන්සේගේ භූමිකාව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලිව දේශනා කළා තියෙනවා නේද අපේ හාමුදුරනේ. ඔබතුමා සම්පූර්ණ කරලා නිර්වසන ස්වාමීන් වහන්සේ ගමු. ඔව් එතන මම දේශකෙක්. එතන මම ඒකේ අදහස මම මේක පැත්තක තියලා මම වෙන වැඩක් කරන්න ගියොත් සංක මහත්මයා මම එතන ඒකේ අදහස අර ඒ අදහස යොමු කරපු තරුණයා නරකයි කියන එකනේ. ඔහු මහා සද්භාවයකින් දැන් ඔහු අපිට කතා කරනකොට ඔහුට හිතෙනවා මේ මහත්තුරුව මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කරා නම් ෂෝන්නේ කියලා. අපි එක කෙනාගේ භූමිකාව වෙනස්. ඒ භූමිකාව අපි හරියට තේරුම් ගන්නට ඕනේ. මේක තමයි අපේ භූමිකාව. බලාපොරොත්තු වෙනවා පල්ලිගුරු මහත්තයා උදැල්ලක් කරන් යන්නේ ඒක නෙවෙයි ඊට වෙන දෙයක් ඔබ වෙන දෙයක් තියෙනවා. බලාපොරොත්තු ඔව් වෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මට තරුණයෙක් තුල ඉන්න ව්‍යාපාරික එලිට ගන්න පුළුවන්. මට ගන්න පුළුවන්. අර ඒ වගේ ඒක මම දැන් මෙතන කියන කාරණේ ඒක තමයි මේ කරමින් ඉන්නේ. මේක තමයි භූමිකාව අපේ. හැබැයි ඒ තරුණයාගේ අදහස මම අගය කරනවා. හේතුව ඒ තරුණයා එහෙම හිතන්නේ මොකද ඔහුට දැන් තියෙනවා නලියන කකින හැඟීම මේ රට වෙනස් වෙන්න ඕනේ. ඒකට අපිට නායකයෝ ඕනේ. ඒකට ගරු බද්දිය ස්වාමීන් වහන්සේ නායකත්වය ගන්න ඕනේ. ඒකට මොහන් පල්ලිගුරු ඉස්සරහට එන්න ඕනේ. ඒ හැඟීම වටිනවනේ. ඒ හැඟීම වටිනවා. ඒ හැඟීම වටිනවා. ඒ නිසා විශේෂයෙන් මේ වැඩසටහන මේ මොහොතේ නරඹමින් සිටින අන්තර්ජාලය හරහා සජීවීව විවිධ විදියට ඒ සෑම තරුණ තරුණයෙක්ගෙන් ඒ සෑම ව්‍යාපාරික භවතෙක්ගෙන් ඈත ගම්වල ඉන්න අම්මලාගෙන් මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඒ යෝජනාව කළා බව ගාවට එන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ හරි. අපි කරන්න කැමතියි. මොකද්ද අපි කරන්නේ? කොහොමද අපි මේකට දායකත්වය සපයන්නේ? එක යෝජනාවක්. ජපානයේ යෙන් එක ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙනකොට ඒක පාලනය කරන එක ආණ්ඩුවේ වැඩක් විතරක් ජපාන ජාතිකයෝ සලකන්නේ නැහැ. රජය විවිධ තැන්වල ප්‍රදර්ශන පූර්ව සවි කරලා ජනතාව දැනුවත් කරනවා මෙන්න යෙන් එක දැන්. මුළු ජපාන් ජාතිකයෝම ඒක තමුන්ගේ වගකීමක් විතර ගන්නවා යෙන් එක ශක්තිමත් කරන්න. මොකද ඔවුන් කරන්නේ? ඔවුන් වහාම ක්‍රියාත්මක වෙන පරිදි මොකද කරන්නේ? ඔවුන්ගේ පරිභෝජනය අඩු කරගන්න විශේෂයෙන්ම ආනයනික භාණ්ඩවලින් පරිභෝජනය අඩු කරනවා. අඩු කරගත්ත ගමන් අපේ හාමුදුරනේ ආපහු මුදල ශක්තිමත් වෙනවා. දැන් මේක අපිට කරන්න බැරිද? පොඩි යෝජනා ටික කළා මම ඔබට අවස්ථාව දෙන්න. අපි රටක් විදිහට මෙහෙම කරමු. අපි නිකමට ඉදිරි මාස 2 3ක 4ක 5ක 6ක නැත්නම් 2020 පුරාවට අපි දේශීය නිෂ්පාදන වලට මූලිකත්වයක් දෙන්න පටන් ගමු. අපි විදේශීය වලින් ආනයනික භාණ්ඩ පරිභෝජනය ටිකක් අඩු කරමු. දැන් එතකොට ආනයනික භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික බෞද්ධ හිතයි හරි ජාතික වේදිකයි ඔන්න අපිට දුන්නා. මම ඒක දෙවෙනි යෝජනා කරා නම් මේ මහතුරු මොකද කරන්න කියලා ව්‍යාපාරිකින්ට කතා කරද්දී. කවුරුත් නැති කරන්න නෙවෙයි අපේ බලාපොරොත්තුව. හොඳයි. ඔබ shopping bag අපි සිලිසිලි bag කියන ගම්වල නම් shopping bag එකක් කඩේට ගියාම කඩේ මුදලාලි මහත්තයා දාලා දෙනවා. ඔබට මේ bag එක වෙනුවට ගෙදරින් එක bag එකක් ගෙනහිලා නිතර බඩු ටික ගේන්න පුළුවන් නම් එකම bag එකේ නේද? ඔබ ජංගම දුරකථන ගන්නවා. ඔබ ඉතා මිලාදික දුරකථනයක් ඊළඟ මොහොතේ ගන්න නැතුව ඔබේ මූලික අවශ්‍යතා ටික ඉටු කර ගන්න පුළුවන් ඉතින් සරල ජංගම දුරකථනයක් ඔබට ඊළඟ වෙලාවේ ගන්න පුළුවන් නේද? ඊට පස්සේදී ඔබ කඩේ ගාවට යනකොට ඔබේ තියෙන බයික් මොටරසයිකල් එක හෝ වාහනය ස්ටාර්ට් කරගෙන යනවා නම් ඒක කිලෝමීටර් එක වගේ පුංචි දුරක් නම් ඒ පුංචි දුර පයින් ගිහලා ළඟම තියෙන කඩෙන් බඩු ටික අරගෙන ගේ තුලට එන්න පුළුවන් නම් සරල දේවල්. ආදරවන්තයෙකුයි ඉන්නවා. මේ දෙන්න උදේ රණ්ඩු වෙලා ගියාම මගදී හමු වෙලා දවස පුරාම වැඩ කර කර ඉන්නවට වඩා කරන්නේ ෆෝන් එකෙන් දෙන්න කතා කරලා ආයිත් රණ්ඩු වෙනවයි සෝරි කියනවයි දුක ප්‍රකාශ කරනවා. මම ඕන තරම් දෙක තුන අපේ හාමුදුරනේ ඒක දිගට යනවා. දැන් කොල්ලගේ පළදායිතාවේ වැටෙනවනේ. හරි පෙම්වතියකට මේ මොහොතේ තීරණයක් ගන්නවා මගේ අනාගතේ විවාහ වෙන්න සැමියා මම මේ මාස කීපේ හොඳින් තියන්න ඕන රට වෙනුවෙන් එයා වැඩ කරන්න ඕන ඒක සම රණ්ඩු වෙන්නේ නැහැ කියලා. පළදායිතාවේ වැඩි වෙනවනේ. බිරිඳටත් කියන්න පුළුවන්. බිරිඳටත් පුළුවන්. මගේ මහත්තයා උදේ වැඩට යන්නේ වැඩට නෙවෙයි යන්නේ රටට සේවය කරන්න. මං උදේ නැගිටලා යාට කෑම එක හදලා සන්තෝෂෙන් වැඩට යවනවා. ඉතින් ගෙදරින අම්මත් මේ ජාතික ක්‍රියාවලියේ දායකත්වයක් නේ. ඒ නිසා
සංක මහත්මයා මේ අපි මහා ගැඹුරු විප්ලව න්‍යායන් මහා දේවල් ඕනේ. අපි කියන easy thing first. සරල දේ ප්‍රථමයෙන්. සරල දේ ප්‍රථමයෙන්. ඈතින් ගොවි මහත්මයා මීට පස්සේ කුඹුරු කොටන්න ඕනේ පවුල පෝෂණය කරනවා කියලා නෙවෙයි. රටට බත සපේනවා. රටේ සංවර්ධන ක්‍රියාවලියේ මමත් කොටස් කරුවෙක්. මේ හැංගීමෙන් ඕනේ. මේ හැංගීමෙන් ඕනේ. මීට පස්සේ මගේ රටේ වැඩට යන තරුණ තරුණියෝ වැඩට යන්න ඕන කම්පැනි එකකට වැඩ කරනවා, බොස්ට වැඩ කරනවා, ලොක්කට වැඩ කරනවා කියලා නෙවෙයි. මම රටට වැඩ කරනවා කියලා. මම ආපහු ඔබට කියනවා. ගොඩක් තරුණ මගේ මම දන්නවනේ මම මේකට හුඟක් ඇසුරු කරන සංක මහත්මයා. ඒතකොට එයාලා කියන්නේ අපි මේ මගේ වචන ටික කියන අපි හැමදේකට සමා වෙන්න. ඒ වචන සමායි සමහරු කියන්නේ මේ අපි ලොක්කන්ට කඹරනවා. අපි මේ මැරි වැඩ කරනවා. එහෙම තරහ ගියම කියන අය ඉන්නවා. ඒක හැංගි. හනේ? හැංගි. හැබැයි මම ඔබට චින්තනයේ වෙනසක් කරගන්න කියලා ආරාධනා කරනවා. මොකද වෙනස? අපි කම්පැනි එකට වැඩ කරනවා, අපි බොස්ලට වැඩ කරනවා, අපි ලොක්කන්ට වැඩ කරනවා කියන එක ඔළුවෙන් අයින් කරලා අපි මෙතනින් එහාට හිතන්න පටන් ගමු අපි රටට වැඩ කරනවා. අපි අනාගත පරපුර උදෙසා රටක් නිර්මාණය කරන්න ඒ වෙනුවෙන් අපි අපේ ශ්‍රමය, අපි අපේ දැනුම ලබා දෙනවා. ඒකේ අදහස ඔබේ රැකියාව නැති වෙනවා කියන එක නෙවෙයි. නිකමට මම ඔහොම කොට වැඩ කරලා බලනකො මොකද්ද වෙන්නේ කියලා. මේ රටම දියුණු වෙනකොට, ආයතන දියුණු වෙනකොට මොකද්ද වෙන්නේ? ඔබට ලැබෙන කොටස ඉබේම වැඩි වෙනවා. ආයිත් කියන්න. ආයතනයක් ඉබේ දියුණු වෙන්නේ නැහැ. ආයතන දියුණු වෙනකොට තමයි රට දියුණු වෙන්නේ. රට දියුණු වෙන නම් මේ ව්‍යාපාරිකයෝ දියුණු වෙන්න ඕනේ. මහ පොළොවේ නිෂ්පාදන බිහි වෙන්න ඕනේ. මේ රටේ දැවැන්ත ව්‍යාපාරිකයෝ තව බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට රජයේ බදු ආදායම වැඩි වෙනවා. රටේ රැකී රස්සා ප්‍රමාණය වැඩි වෙනවා. ව්‍යාපාරිකින්ට දියුණු වෙන බෑ සංක මහත්මයා. ව්‍යාපාරිකයා ගාව තියෙන ව්‍යාපාරික අදහසක් විතරයි. ඒ ව්‍යාපාරය දියුණු කරන්න නම් ඒ ආයතනය වල තුල ඉන්න සේවක ප්‍රජාව උප්‍රමය දෙන්න ඕනේ. හැබැයි උන්ට හැංගීම එන්න නම් උන් හිතන්න ඕනේ ප්‍රධානියට වැඩ කරනව නෙවෙයි රටට වැඩ කරනවා. මම මේ කියන ඒවා ලෝකේ දියුණු රටවල වල තියෙනවා. මේවා 아무තු දේවල් නෙවෙයි. ජපානයේ අය වැඩ කරන්නේ ප්‍රධානියට නෙවෙයි රටට. නේ චීනු වැඩ කරන්නේ රටට. මම එහෙනම් රැකී ආරක්ෂා කරන ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා අපි අදින් පස්සේ නිකමට විනාඩි 30ක් තව පැය පොඩ්ඩක් වැඩ කරන්න පටන් ගමු මේක මගේ රටට කියලා. ආයතන දියුණු වෙයි. ආයතන දියුණු වෙනකොට ඔබේ වැටුප් වැඩි වෙයි. ඔබේ අනාගත පරපුරට රැකී ආරක්ෂා තියෙයි. ඒ මොනවා නැතත් අපිට ජීවත් වෙන ලස්සන රටක් තියෙයි. ඒ නිසා චින්තන විප්ලවයක් කරහා අපි අලුත් යුගයකට යන්න ඕනේ. ඒ යුගය ප්‍රාර්ථනාවලින් බලාපොරොත්තු වලින් ඉටු වෙන්නේ ඒ වෙනුවෙන් වර්තමානයේ අපිට වගකීමක් තියෙනවා. මිත්‍රයා ඒ වගකීම තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ ක්‍රියාත්මක වීම හරහා පමණයි ඔබ මම මේ ගරු ස්වාමින් වහන්සේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සුන්දර රට නිර්මාණය වෙන්නේ ප්‍රාර්ථනාවලින් නෙවෙයි. ඒ නිසා දේශපාලන ශාස්ත්‍රයේ සිටින යමෙක් ද වේවා, ව්‍යාපාරික ප්‍රජාවද වේවා, ආයතන වැඩ කරන මගේ රටේ තරුණියන් වේවා, ඒ කොල්ලෝ කෙල්ලෝ ටික වේවා, නිලධාරියන් වේවා, අපි හැමෝම තව ගොඩාක් කණ්ඩායම් ඉන්නවා. ගෙදරින් අම්මගේ ඉඳලා ගොවි මහත්මයාගේ ඉඳලා අපි හැමෝටම මේ මොහොතේ ජාතික වගකීමක් තියෙනවා. ඊළඟ කොටසේදී ඊළඟ අර්ධයේදී ඒ ජාතික වගකීම සංක මහත්මයා අපිට එකක් කතා බහ කරගමු. හොඳයි අපිට ඇත්තටම දිගුවක සේයාවක් පෙන්ලා තමයි ඔබතුමා ඒ කොටස නිමාවටපත් කරේ. දැන් ස්වාමින් වහන්සේ දැන් ඔබ වහන්සේට ඒකට ඌණ පූර්ණයක් සපයන්නට තියෙනවා නම් එහෙම නැත්නම් භූමිකාව පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කියන්නට තිබෙනවා නම් අපිට මේ ජාතික වේදිකාව තුළ ඒ සියල්ල සාකච්ඡා කරන්නට පුළුවන්. ඊට පෙර ආතුව අපි ප්‍රධාන පාලක මැදිරියට මතකට යොමු වෙලා